ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුලින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා කළුබෝවිල පදිංචි නිශාමනී විජේරත්න, සමිත පෙරේරා සහ අරුණ පෙරේරා යන දරු තිදෙනා විසින් මෙම උතුම් ධර්ම දානය සඳහා දායකත්වයේ දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් මීට දෙවසරකට පෙර එනම් 2019 වර්ෂයේ ජූලි මාස 3 වන දින දායකත්වයේ දරූ අය අතරින් වියෝ වූ දයාබර මෑණියන් වන කළුබෝවිල පදිංචිව සිටි සුබලිතාද කොස්තා මහත්මියටත් දැනට වසර 41කට පෙර වියෝ වූ ෆ්‍රැන්සිස් පෙරේරා පියාණන් ගෞරවයෙන් සිහිපත් කරන අතර පින් අවශ්‍ය තැනක සිටී නම් මේ පින් අනුමෝදන් වීමෙන් මතු උපදින ජීවිතයකදී මිනිසත් බව ලබා ධර්මයේ ශ්‍රවණය කොට සද්ධර්මයේ අවබෝධයෙන් සසර දුක් කෙලවර කර උතුම් වූ නිර්වාණ සම්පත්තිය ලබා ගැනීම පිණිස මේ පින් හේතු වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යතා සංඛාර දානස්මින් උජිතස්මින් මහාපතේ පදුමං තත්ථ ජායේත සුචිගං මනෝරමං එවං සංඛාර භූතේසු අන්ධ භූතේ පුතුග්ජනේ අතිරෝචති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශාවකාති. ප්‍රඥා රූපවාහිනී නාලිකාව තුළ මෙම ධර්මානුශාසනාවෙහි විකාශන අනුග්‍රහය බාරගත්තා වූ සදහැවර පින්නතුන් ප්‍රමුඛ ධර්මශ්‍රවණාබිලාසී සදහැවර පින්නතුනි, ධම්මපදයෙහි පුෂ්ප වර්ගයට අයත් ගාථා දෙකක් ධර්මදේශනාවේ මාතෘකා වශයෙන් තබා තිබෙනවා. මේ එක ගාථාවක් මම උදාහරණ සඳහා අනන්ත අවස්ථාවක් පාවිච්චි කරලා තිබෙනවා. නමුත් ගාථා දෙකෙන්ම පෙන්නන තැනට යන්න සහ මෙහි පවතින කිසියම් ආකාරයක පරස්පරයක් පැහැදිලි කිරීම අරමුණු කරගෙන තමයි මේ ධර්මානුශාසනාව මම ගත්තේ. හරි ලස්සන උදාහරණයක්. තථාගත බුදු පියාණන් වහන්සේට ගැරඬි හැවත් උදාහරණයක්, කඟ වෙනත් උදාහරණයක්, අසුචිත් උදාහරණයක්, වැලිත් උදාහරණයක්. එදා ලෝකෙ තිබෙන ඔක්කොම උදාහරණ ඒ කාලේ තිබුණ ඒවා. අද ඒවා තිබුණ නැති නිසා උදාහරණ නැරුණාම ඒවත් තිබුණා නම් උදාහරණ වලට ගන්නවා. මේ වචනකින් කිව නොහැකි දෙයක් පැහැදිලි කරන්නට දරූ උත්සාහය යනුව මේ ගාථා දෙකේ පවතින්නේ මෙන්න මෙහෙම අරුතක්. මේ ඔබට පේනවා මගේ ළඟ පොතක් තියෙනවා, මේ පාඩම් නැති නිසා නෙවෙයි ගෙනත් තියෙන්නේ. මම මේක සිංහල අර්ථයත් ඔබට කියවනවා කිසියම් කරුණක් සඳහා. මෙහෙම තේරුම් ගන්න. යතා සංඛාර දානස්මින්, යතා යම්සේ සංඛාර අපද්‍රව්‍ය බැහැර කරන කසල, දානස්මින් දාන තැන. කොහෙද මේ? පාරේ යනකොට පාරේ තියෙන උස් තැනක්. උජ්ජිතස්මින් මහාපතේ, මහමග උස් තැනක්හි. එහෙම වෙනකොට මොකද වෙන්නේ? කලක් යනකොට ඒ උස් තැන කසල වලින් පිරලා මිනිස්සු දාන බුළු මැන්ඩල් කුණු කන්දල් වගේ නැත්තම් ඊට වඩා ඒක මඩවලක් බවට පත් වෙනවා. ඒකේ හට ගන්න පුළුවන් පියුමක්, නිලුමක්. පදුමං තත්ථ ජායේත, තත්ත්වෙහි ජායත හට ගන්නා වූ මලක් වෙත්නම් කසලවල දුර්ගන්ධය නෑ. සුචි ගන්ධං. සුචි ගන්ධං කියන්නේ ගන්ධය සුවඳවත් කියන එක. චිත්තාකර්ෂණීය, සිත් ගන්නාසුළු, මනෝරමං. මේ උපමාව. ඒවං සංඛාර භූතේසු. මට තේරෙන පාලියෙන් මම කියන්නේ, හරිද? අන්න ඒ වාගේ සංඛාරයන්ගෙන් හටගත්, සංඛාර භූතේසු
අන්ධභූතේ පුතුග්ජනේ. වැසී ගියා වූ මංපෙට් හඳුනාගන්ට බැරිව මුලා වුණා වූ පුතුග්ජන සමාජයේ. යෙහි අතිරෝචති පඤ්ඤාය. පිපෙනවා නැත්තම් බබලනවා ප්‍රඥාවෙන් කවුද? සම්මා සම්බුද්ධ ශ්‍රාවකයා. හැබැයි ප්‍රඥාවෙන් මේ තත්ත්වයට පත් වුණා වූ මෙයාට මේ සමාජයේ නෙළුම් මලක් වෙන්න පුළුවන්. අර කසල ගොඩේ නෙළුම් මල වගේ මිනිසුන් සමාජය අතර නිකලස් පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන් කියන එක තමයි මේ පැහැදිලි කරලා තිබෙන්නේ. ඔබ කැමති නැද්ද මේක වළංගු කරන්න මේ සමාජයට? කසලගොඩ ඔහෙ තිබුණාවයි. නමුත් පියුමක් වෙන්න ඔබට ඉඩකඩ තියෙනවා නේද? බුදුන් වහන්සේ වදාරනවා බුද්ධත්වයට පත් වූ තැන් පටන් පෙරණුවන් වඩින තැන දක්වා යමක් වෙනවා කිව්වනම් වෙනවා. වෙන්නේ නැහැ කිව්වොත් වෙන්නේ නැහැ. එහෙනම් උන්වහන්සේ මගේ කාලෙන් පස්සේ මේ ශාසනයේ නෙළුම් මල් පිපෙන්නේ නැහැ කියලා හැම දේශනා කරලා නැහැනේ. නමුත් අපිට මේ සඳහා දැනගත යුතු කරුණක් තිබෙනවා. මේ නිකසල නෙළුමක් බවට පත්වීමට මේ කසල කියන්නේ මොනවද, නිකසල කියන්නේ මොනවද කියන එක පිළිබඳව. ඔයිට මත්තෙන් මම තව දෙයක් කියන්න කැමතියි. මේ තියෙන්නේ කුමක්ද? ජාතික උරුමය. ජාතික උරුමයක් බවට පත් කළ පාලි ත්‍රිපිටකයෙහි පාලි සමග සිංහල පරිවර්තනය. කුද්දක නිකාය ධම්මපද පාලිය. යතා සංකාර දානස්මින් උජිතස්මින් මහාපතේ පදුමං තත්ත ජායේත සුචිගන්ධං මනෝරමං. එවං සංඛාර භූතේසු අන්ධභූතේ පුතුග්ජනේ අතිරෝචති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශාවකෝ. ඒක නම් මම කිව්ව හරි නේද? බලන්න මේක සිංහලට පරිවර්තන වෙලා තියෙන හැටි. මහමග බහා ලන ලද කසල ගොඩක සුවඳැති සිත්කලු පියුමක් යම්සේ හටගන්නේද? කෙටි මම කිව්වට වඩා සාරාංශ වශයෙන් හරි. ඒවං සංඛාර භූතේසු අන්ධභූතේ පුතුග්ජනේ කියන පදය එසේම කසල ගොඩක් බඳු වූ නුවණ නැති පුහුදුන් ලෝවැස්සා කෙරෙහි උපන් සම්මක් සම්බුද්ධ ශ්‍රාවකින් තෙමේ හෙවත් වරහන් ඇතුලේ රහත් තෙමේ භික්ෂුව භික්ෂුණී උපාසක උපාසිකා ප්‍රඥාවෙන් සෙස්සන් ඉක්මවා බබලයි. දැන් මේ ලෝක ජීවත් වන චින්තකයින් අතර ක්‍රිෂ්ණමූර්තිතුමන් එහෙම නැත්නම් භගවාන් රාජ්‍යස්තුමන් වැනි අය ಭಾರತයේ පහළ වුණ මෑත හිටියේ සුද්ධ ග්‍රන්ථ නැත කියලා ප්‍රකාශයක් කරලා තියෙනවා. ලෝකේ හැමතැනම ආගම් වල සුද්ධ ග්‍රන්ථනේ තියෙන්නේ. දැන් අපි මේක සුද්ධ වූ ග්‍රන්ථයක් වශයෙන් නැත්නම් ජාතික උරුමයක් බවට පත් කරගෙන තියෙන්නේ. නමුත් මා පිටක සම්පදානේන පිටක සම්ප්‍රදාය තිබුණාට කියලාවත් පිළිගන්න කියලා නෑ නේද? ඒ කියන්නේ මෙතන තියෙන්නේ මේ මගධ දේශනාව පාලිය වෙන්න පුළුවන්, සංස්කෘත වෙන්න පුළුවන්. මේ භාෂාවකින් භාෂාවකට පරිවර්තනය කිරීමේදී සියලුම දේවල් කියන්න පුළුවන් වෙන්නේ නෑ. මං හිතන්නේ අකුරු අඩු වචන අඩු භාෂාවකට. වසර 2500ක් තිස්සේ විකාශනය වුණා වූ කෝටි සංඛ්‍යාත වාග් කෝෂයක් හිමි අපිට එක වචනට 10ක් කියන්න පුළුවන්. නමුත් වෙනත් භාෂාවකින් ඔය ඔක්කොම කියන්න පුළුවන් නේද? මේ නිසා මේ සංඛාර භූතේසු කියන පදය මෙසේ කසල ගොඩක් බඳු නුවණ නැති කියන පදයට හරිද? එහෙම නැත්නම් වසර 40ක විතර කාලයක් පැවිදි ජීවිතය ගත කළ උපසපන් බවට වසර 32ක් සම්පූර්ණ කළ ධර්මයේ හේවීම හැර පැවිද්දේ වෙනත් මොකවත් නොකළ කළ જાති කියන්න ගියොත් බොහෝ දෙනාට රිදෙන්න බැරි නෑ කරන જાති. මේ දේවල් තේරුම් අරගෙන ධර්මයට ගලපපම අපිට මේක වැරදි වශයෙන් පේනවා නම් හරි කියන එක පෙන්වුවොත් වැරදිද අපි?
මේ සංඛාර පදේ මං කීප වලක හොයලා බැලුවා. එතකොට මේ මෙතන තමයි මේ සංඛාර අර කසල. තව මිනිසා කය වචන සිත පාවිච්චි කරනවා කාය වචී මනෝ සංඛාර. හොඳයි සත්වයා සතර ඇවිදින්නේ මොනවෙන්ද? පවෙන් පිනෙන් ධානයෙන්. අපුඤ්ඤාභි සංඛාර පුඤ්ඤාභි සංඛාර අනිජ්ජාභි සංඛාර. එතකොට එහෙනම් මේ බුදුන් වහන්සේ පෘථග්ජනකට අන්ධභූත කියලා කිව්වා. සෝවාන් වලින් එහා පැත්තට අන්ධභූත නැහැ ආර්ය කියලා කිව්වා. අනිත් ඔක්කොම පෘථග්ජනනේ. දැන් මෙතන මේ කසල ගොඩක් වෙන කියලා කියනවා. නමුත් සංඛාර භූතේසු කියන්නේ සංඛාරයන්ගෙන් හටගත් කියන එක. එතකොට කසල වලින් හටගත්ත මිනිස්සු නෑ. අපායේ පවෙන් හටගත්. දෙවියන් අතර පිනින් හටගත්. බ්‍රහ්මයින් අතර ධානයෙන් හටගත්. අපි මහ කුසේ හටගත්තේ කොහෙන්ද? පිනෙන්. පිනෙන් හටගත් මේ සංඛාර භූතේසු කියලා කියන්නේ. මේ මැසි රජෙක් නැත්තම් බමර රජෙක් අතට ගත්තොත් එහෙම මේ අත වටා ආදරයට නායකත්වයට ගරු කිරීමට සේරම එල්ලෙනවා හපන්න නැතුව මේ මැස්සෝ ටික. ඒ වගේ තමන් එකතු කරගත්ත පුණ්‍යාභි සංඛාරය පටවියාපෝ තේජෝ රාශි කරන්න පුළුවන් තැනක ප්‍රතිසන්දි ගත්තොත් මව කුසක කයක් හැදෙනොයි. නමුත් අර සංඛාරය වටා එහෙනම් කසල ගොඩක් වෙන කියන එක නෙමෙයි මේ පෙන්වන්නේ. මේ සත්වයා සංසාරේ අපුඤ්ඤාභි සංකාරයෙන් හටගන්නේ පුඤ්ඤාභි සංකාරයෙන් හටගන්නේ ආඤ්ඤාභි සංකාරයෙන් හටගන්නේ. කසල ගොඩක් වෙන කියලා පරිවර්තනය කරපම පරණ සංකාර දානස්මින් සංකාර පදේමයි අරන් තියෙන්නේ. ඒ නිසා මේ පෙන්වන්නේ කාටවත් වැරද්දක් කියන්න චෝදනා කරන්න නෙමෙයි. මා ත්‍රිපිටකයේ කියවලා තියෙනවා රහතන් වහන්සේලා ලිව්වයි කියලා කතා කරන්නා වූ මහා කච්චායන මහරහතන් වහන්සේ ලිව්වා වූ එහෙම නැත්නම් සරියුත් මහරහතන් වහන්සේ ලිව්වා වූ නෙත්ති ප්‍රකරණය පිටකෝපදේශය සහ තවත් ග්‍රන්ථ කියවලා තියෙනවා. කියවමින් ඉන්නවා. මේවායේ උන්වහන්සේලා රහතන් වහන්සේලා කියන්නකෝ. නමුත් සිංහල පරිවර්තනයේ දොස් තියෙනවා. එතකොට රහතන් වහන්සේලා වැරදිලා නෙමෙයි සිංහල පරිවර්තනයේ අල්ලාලේ කියවෙන්නේ නැහැ. ඒක එහෙනම් අර පරිවර්තනීය දෝෂයක්. එහෙනම් අපිට මේක නිවැරදි කරන්න අයිතියක් තියෙන්න ඕන මේකම කියන්න කියලා නීතියක් දාන්න නම් සුදුසු නැහැ. මොකද මේක වැරදි සමහර ඒවා. ඒක මම කියන්නේ රට පිළිගත් උපසම්පදාවක සම්ප්‍රදායානුකූලව නීත්‍යානුකූලව ලබාගෙන ජීවිතයක් ගත කළා සුදුසුකම් ලත් එක් විදිහට. කුද්දක නිකායේ සගතවක් ගේ තියෙනවා. සබ්බ සංයෝජන පහය. සියලුම සංයෝජන අතහැර දමා. පාලියෙන් තියෙන්නේ. සිංහලට එහෙමයි එන්නේ. හැබැයි සිංහලට තියෙන්නේ දස සංයෝජන අතහැර. දැන් සබ්බ කියන්නේ 10ද? එහෙනම් මෙහෙම බලමු. සබ්බ නදී වංක ගතා ජාතක පොතේ තියෙනවා. මොකද මේ තේරුම සියලුම ගංගා ඇදව ගලන්නේ. ලංකාවේ ඉන්දියාවේ ඇමරිකාවේ වටේ තියෙන සියලුම ගංගා ගලන්නේ ඇදව. 10ද තියෙන්නේ සියලුම සබ්බ කියන එකේ 10ද එතකොට. ගංගා කෝටියක් තිබුණත් සියලුම නේද? සබ්බ කියන එකේ තේරුම 10 නෙවෙයිනේ. ඇයි 10ට දැම්මේ? එතකොට ඒකෙන් කියනවද සංයෝජන 10ම කඩන්න ඕන කියලා? 10ක් තියෙනවා කඩන්න ඕන කියලා මිනිස්සු හිතාගත්තොත් හරියද? නෑ. කාම ලෝකයේ ඉන්න මිනිස්සු බැඳෙන්නේ ඕරම් භාගයේ සංයෝජන පහට. යම් කිසි විදිහකින් අත්කලමතාන යෝගියෙක් ඕරම් භාගයේ සංයෝජන පහ යට කළොත් නිවරණයන්ගෙන් රූපී ධානයේ ඉපදුනොත් උද්ධම් භාගයේ සංයෝජන 4කට බැඳෙනවා. රූපී ධානය අතහැර අරූපී ධානය අල්ලගත්තොත් උද්ධම් භාගයෙන් සංයෝජන 4ට බැඳෙනවා. පහටම කවුරුවත් බැඳෙන්නේ නැහැ. ඒ පහට ලියලා තියුනේ ඇයි කියලා කල්පනා කරලා බලන්න ඕන කෙනෙක්. මම කියන්නේ මොකද්ද කියලා පුළුවන් නම් තේරුම් ගන්න. නමුත් මේ සමාජයේ උගන්වන ධර්මයේ තුල නැද්ද සංයෝජන 10ම කඩාන නිවන් දකින්න ඕන කියලා හිතන සහ ලියන සහ කියන අය? එනිසා මේ වදන් වල දුර්වලතා තියෙනවා. ඒවා
මහා තෙරවරුන්ට එමත් නැත්නම් ඒ පිළිබඳව කුශාග්‍ර බුද්ධිමතුන්ට නිදහසේ අදහස් ඉදිරිපත් කිරීමේ අයිතිය තියෙන්න ඕන. ඒ කාටවත් මදිකමක් කරන්නට මේ බුදුන් වහන්සේට හෝ ධර්මයට හෝ රහතන් වහන්සේලාට හෝ නිග්‍රහ කිරීමට ඒ වගේ ලියපු අයට නිග්‍රහ කිරීමටවත් අපට ඕනකමක් නැහැ. අපට ඕන නිර්වුල් සදහම් මතු කරගන්න. ඒ නිසා මම මේ පොත අරන් ඇවිදින් පෙන්නුවේ මා මේකෙදි පෙන්නනවා මිනිසා කියන්නේ පුණ්‍යාභිසංකාරයෙන් හටගත් සත්වයෙක්. නමුත් මේකේ තියෙන්නේ එසේම කසල ගොඩක් බඳු නුවණ නැති. අන්ධ භූතේ පුදුක් ජනය කියන එක නම් නුවණ නැති පුදුන් කියලා කියන්න පුළුවන්. කසල ගොඩක් කියලාද මේ සංකාර භූතේසු කියලා කියන්නේ. පොත පැත්තකින් තියෙනවා මම ආයෙත්. ඊට පස්සේ බණ ටික කියන්න ඕනේ. මේ වගේ තවත් ඕන තරම් මගේ ළඟ තියෙනවා. ත්‍රිපිටකය කියවන යනකොට මේ පරිවර්තනීය දෝෂ තියෙනවා. නිසා අපට සිංහල අතිපාරිශුද්ධයි කියන්න බෑ. නමුත් පාලිය උදව් කරගෙන ස්කන්ධ පංචකය තුළ ධර්මය ගලපා ගන්න බැලුවොත් අපට ඇත්ත හොයා ගන්න පුළුවන්. දැන් මම කීවේ මිනිසා හටගන්නේ මෞකුසක් තුළ පුණ්‍යාභිසංකාරයෙන්. ඊට පස්සේ ඒ වටා තමයි කයක් රාසි වෙන්නේ. කසල ගොඩක් වැඩි නෙමෙයි නේනම්. අපායේ සත්වයා පවෙන් හටගත්, දිව්‍ය ලෝකේ සත්වයා පිනින් පමණක් හටගත්, බඹලෝ සත්වයා ධාන කුසලයෙන් හටගත් මිනිසා පින මුල් කොට හටගත්, නමුත් පව්පින් විපාක දෙකම මිදින. දැන් අපිට ධර්ම කොටසට යන්න වෙනවා. අර උදාහරණයෙන් පෙන්වන කසල් ගොඩේ හටගත්ත පියුම සුවඳයි වගේ එක ටිකක් අඩුවෙන් හැදෙන්නේ. මේ සංඛාර භූතේසු හෙවත් මේ පුණ්‍යාභිසංකාරයෙන් හටගෙන පින්පව් දෙකම කරමින් සසර ඇවිදින්ට අபிසංකාර රැස් කරන්නා වූ අන්ධ භූත පෘතුග්ජනීන් අතර ආර්ය පුද්ගලයා නැමැති පියුමක් බවට පත් වෙන්නට ඔබට බැරිද? ඕනෑකමක් නැතිද? ඒකට මොකද්ද වෙන්න ඕනේ? සම්මා සම්බුද්ධ ශ්‍රාවකෙක් වෙන්න වෙනවා. මහාන වෙන්න ඕන නැහැ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ශ්‍රාවක කියන එකේ තේරුම උන්වහන්සේට සවන් දී ඒ සත්‍ය තේරුම් අරගෙන අනුගමනය කරන කියන එක. අන්න එහෙනම් අපට දැන් මේ සංඛාර භූතයේ හොයන්න වෙනවා. එතකොට අපට බුදුදහම සංඛාරයන් රැස් කරන්න උගන්වපු එකක්ද? නෙළුමක් බවට පත් වෙන්නට සුවඳ ඇති නෙළුමක් බවට පත් වෙන්නට සංඛාර නිරෝධ කරන්න ඕනේද? මේ සංඛාර පදේ වගේම අපි දන්නවා සංඛාරා පරමා දුක්ඛ යං කිංචි දුක්ඛං සම්භෝති සබ්බං සංඛාර පච්චයා. සත්වයාට සසරගත දුකක් හැදෙනවා නම් ඒක සංඛාර ප්‍රත්‍යයෙන්. සංඛාරංච නිරෝධේන සංඛාර නිරෝධ කිරීමෙන් ලැබෙන දුකක් නම් නැත. දැන් එහෙනම් මේ පෘථග්ජන සමාජය තුළ නිකලස් පියුමක් බවට පත්වීම සඳහා සංඛාර නිරෝධ කිරීම අවශ්‍යයි. පෘථග්ජන භාවයේ නම් ඔබ ඉන්නේ ඔබ දන්නවද සංඛාර රැස් වෙන හැටි? නෑ. ඔබ සංඛාර කියන්නේ කසල කියලා හිතන් ඉදීවි. නමුත් අපි නිරන්තරයෙන් ඔබට ඉදිරිපත් කරන පරිවංශන සූත්‍රවල පැහැදිලි කර වදාරන්නේ පුරිස පුද්ගලෝ නැත්නම් ස්ත්‍රී පුද්ගලෝ. සවකීය ජීවිතය ගෙන යාමේදී නොදන්නාකමක් හෙවත් මුලාවක් තුලක් හෙවත් අවිද්‍යාවගත වීම තුළ අන්න අර සසර ඇවිදින්න හේතු වෙන සංකාර වර්ග තුනක් රැස් කරනවා. අපුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති, පුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති, ආනිජ්ජං චේ සංකාරං අபிසංකරෝති. රැස් කිරීම නිසා සිත පුඤ්ඤූපගං හෙවත් අපාය පැත්තේ පිළිගන්න පුළුවන්. අපුඤ්ඤූපපං පුඤ්ඤූපගං හෙවත් කාමසුගතියේ සිත හට ගන්න පුළුවන්. මොකද අර සංකාරයට අනුව. නැත්නම් ධාන පැත්තේ සිත හට ගන්න පුළුවන්. අපුඤ්ඤූපගං හෝති විඥානං, පුඤ්ඤූපගං හෝති විඥානං, ආනිජ්ජූපගං හෝති විඥානං. එහෙ හටගත්තයින් පස්සේ නිරෝධය බෑ. ඒක විපාක විඳලම ඉවර කරන්න ඕන. අපායේ විපාක විඳලා ඉවරනතුරු මැරෙන්නේ නැහැ කියනවා. දෙවියන්ගේ පින ඉවරනහම චුත වෙන්න ඕන කියලා කියනවා. බ්‍රහ්මයින්ගේ ඒ ධානයේ ආයුෂ ඉවරනහම හීන ප්‍රතිසන්දි වලට එනවායි කියලා තියෙනවා.
මේ කාමරූපරූප භවත්‍රයේ හටගන්නා සත්වයින් අතර බුදුවරයෙක් පහළ වෙන්නේ මිනිසුන් අතර නම් බුදුවරයෙක් දේශනා කර ධර්මය අහන්න හම්බෙන්නේ මිනිසුන්ට නම් ඊට අදාළ ඇස්කම් තියෙනවා නම් මේ සංසාර ගමන අතිදීර්ඝ සංසාර ගමනින් නිදහස් වීමට මිනිසෙකුට හැර සද්ධර්මය හමු වූ මිනිසෙකුට හැර වෙන කාටවත් බැරියයි කියලා ඔබ තීරණයක් ගන්න. එහෙම නැත්නම් ඔය කවුරුවත් කියන දේ අහලා බ්‍රහ්ම ලෝකෙ ගිහින් නිවන් දකින්න. එහෙම නැත්නම් රූපී අරූපී. එහෙම නැත්නම් දිව්‍ය ලෝකෙ ගිහින් බණ අහලා සෝවාන් වෙන්න. එහෙම ඔබ සැලසුම් හදාගනිවි කවුරුවත් කියන දේවල් අහලා. මේ ධර්ම දේශනාව මත කීප වතාවක් පැහැදිලි කරලා තියෙනවා මේ මිනිසත් බව සම්බන්ධයෙන් බුදුන් වහන්සේ වර්ණනා කළ කාරණා ටිකක් උන්වහන්සේට වැරදිලාද මෙහෙම කියලා තියෙන්නේ කියලා. ඇහුවේ නැත්නම් අහන්න ආයෙත් කාලයේ දීපේ දේශයේ කුලයේ මව බලලා දිව්‍ය ලෝකේ ඉපදු 6කින් එකක ඉපදුනේ නැත්තේ ඇයි? මනුස්ස ලෝකෙට ආවේ ඇයි? මනුස්ස ප්‍රතිලාභෝච සද්දම්මස්සත දේශනා කියලා අක්කර සූත්‍රයේහි මනුස්ස ප්‍රතිලාභයට සදහම් හමුවෙන් පමණක් මේක කළ හැකි කියලා වදාළේ ඇයි? දෙවියෝ චුත වෙන්න හදනකොට සුගතියට යන්න කිව්වා කියලා සුගතිය කියන්නේ දෙවියන්ගේ මිනිස් ලෝකය කියලා කිව්වේ ඇයි? වදාළේ ඇයි? මේ තුම්පලක් විතරයි. තවත් තියෙන්න පුළුවන්. අපි ලබාගත් ජීවිතේ මේ කෝටි සංඛ්‍යාත මිනිසුන් අතර නිවන විශ්වාස කරන බෞද්ධයින් බවට පත් වෙලා සීමිත සංඛ්‍යාව. එයිනොත් ගෞතම සසුන තුළ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන්තරව මේ කියන්නා වූ මලක් බවට පත් වෙන්න වරම් තිබෙන අය බවට පත් වෙලා ෂණ සම්පත්තිලාභීන් දුෂ්ට වූෂණ 8ක විශාල සංඛ්‍යාවක් ලෝකයේ සත්වෙන් සිටියදීන් සීමිත පිරිසක් ෂණ සම්පත්තිලාභීන් වෙලා මේ ගොඩාක් බාධක පහු කරලා නේද ඇවිදින් තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ඔය ඔලිම්පික් තරගයකට යන්න සාමාන්‍ය ප්‍රාදේශීය තරඟ, ජාතික තරඟ, ඊට පස්සේ පළාත් තරඟ, එහෙම නැත්නම් කලාප තරඟ ඔහොම ගිහින් බාධක ගොඩක් මැදි කරලා නේ තෙන්න එන්නේ. ගාක් මහන්සි බාධකමක තමයි එන්නේ. පහු කරන්න වෙනවා. බාධක තරඟ අවසන් තරගයට යමින් අනේ මට බෑ කිව්වොත් එහෙම ඒ වගේ වැඩක් නේද මේ කරන්න හදන්නේ. ආයෙත් මිනිසත් බව යාපහු යන්න පුළුවනි. අන්‍ය ආගමක උපදින්න පුළුවනි. වෙන තැනකට යන්න පුළුවනි. ආයෙත් දියුණු කරගෙන මෙතෙන්ට මේන්න වෙනවා. ඒ ආවට බෑ බුදුන් වහන්සේ අදාළ ධර්මය හමු වෙන බුද්ධෝත්පාදේක අර කනකස් බෑ වාගේ තනි ඇස විසුදුරින් අහස බලන තැනට යොමු වෙනවා වගේ වෙන්න වෙනවා. මීට වඩා හිතන්න. බුද්ධෝත්පාදේක මේ උපතින්ම හෝ මව්පියන් බෞද්ධ වීම තුළ බුදුන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයකින් පාසල් අධ්‍යාපනය තුළ දැනුමකින් යුක්ත වෙලා අපි බොහෝ දුරට මේ අර පූර්ව තරඟ ඔස්සේ සුදුසුකම් ලබලා තියෙන්නේ. හැබැයි පූර්ව තරඟ ඔස්සේ සුදුසුකම් ලැබුවට ඔලිම්පික් පදක්කම හිමි වෙන්නේ නැහැ. අන්තිම තරඟෙටම සහභාගී වෙන්න ඕන. මේ නිසා අපිට මේ බුදු සමයේ තේරුම් ගැනීම කියන කාරණාව අපේ මම මේ දේශනාවලදී කියන කතාවක් තියෙනවා සමාජයට වර්තමානයේදී අපේ පාරම්පරික ඇස යොමුනේ දේශකින් වහන්සේ බණක් කියනවා අපි බිම වාඩි වෙලා ඉඳගෙන ඒකට සවන් දෙනවා ඒක එදා සිද්ධියක් ඉතිහාසයේ සිදු වුණා වූ සිද්ධියක් අජාසත් කුමාරයා බිම්සර රජු මරා දමපු හැටි එහෙම නැත්නම් දේවදත්ත ගල් පෙරලපු හැටි අපට අදාළද අන්නේ විදිහට ඉතිහාසගත සිද්ධීන් දෙස අපි ඉඳගෙන එළිය බලන බණක් තමයි අපි හුරු කරගෙන තියෙන්නේ. නමුත් සූත්‍ර දේශනා පරිහරණය කරලා බලන්න. ඒ සූත්‍ර දේශනාවල තියෙන්නේ එදා හිටපු මිනිස්සුන්ගේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ සිතේ ජීවිත කතාව. අදත් අපි මේ දේශනාවකින් කතා කරන්නේ එදා සිද්ධියක් නෙමේ ඔබේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ ජීවිත කතාව. මම මේකට උපමාවක් දුන්න පසුගිය දවසක තව සැරයක් කියන්නම් ඒක බොහෝ දෙනාගේ අවධානයට යොමු වෙන්න. ඔබ ළඟ පවතිනා වූ ස්මාර්ට් වර්ගයේ මේ දුරකථන වලින් සෙල්ෆි ඡායාරූප ගන්නවා. Taman පැත්තට හරවලා පින්තූරේ ගන්නවා. ඒක ආපහු අනිත් පැත්තටත් හරවන්න පුළුවන්. එතකොට පේන්නේ එළිය පරිසරයක්. ඒ වගේ අපේ ධර්මදේශනා න්‍යාය එළිය පින්තූර ගන්නවා වගේ එළිය දිහා බලලා බණහන එකක්. දැන් මේ අපි මේ න්‍යාය සකස් කරන්න හදන්නේ සෙල්ෆි ක්‍රමයට. තමන් බලන්න ධර්ම දේශනාවක් තුළ තමන් දැක ගන්න හදන්න.
මේක මම වෙනත් උපමාවකින් කියලා තිබෙන්නේ ධර්ම දේශනාවක් යන ගමනක් යන්න පිටත් වුනහම ඔබේ මූණ අඩුපාඩු බලා ගන්න ඔබට කැඩපට උදව් වෙන වාසේ ඔබ හඳුනා ගන්නට. එතකොට තමයි මේ කසල ගොඩේ කසල ගන්ධය සහ ගඳ තිබුණත් ගඳ නැති මෙලුම් මලක් බවට පත් වෙන්න පුළුවන් පාර හමු වෙන්නේ. ඒකට බුදුන් වහන්සේ සම්මා සම්බුද්ධ ශ්‍රාවකා කියන පදයෙන් ශාවකෝ කියන පදයෙන් භික්ෂුව පමණයි භික්ෂුණී පමණයි කියලා හැම නැහැ. සම්මා සම්බුද්ධ ශ්‍රාවකෙක් ශාවකෝ ශාවකෙක් වුණාම හරි. ඒ කියන්නේ ඔබට බලපත්‍රය විවෘතයි. ඔබ මොන ඇඳුමෙන්ද ඉන්නේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ඕන එකකින්. ඔබට මේ කරුණ තේරුම් ගන්න පුළුවන් නම් අනුගමනීය ප්‍රතිපදාවක් තුළ ඔබට මේ මල බවට පත් වෙන්න පුළුවන්. දැන් අර පවතින මතය අනුවගත් කල මේ සම්බුදු සසුන එතකොට මල් නැති මඩවලක් උනේ ඇයි? අනාගත බුදුහාමුදුරන්ගේ ශාසනය විතරද මල් පිපෙන්නේ? අන්න අර ධර්මයේ විග්‍රහයේදී ආර්යයන් වදාළ අරුත් අනාර්යයන් අතට පත්වීම තුළ අනුපුබ්බේන පුතග්ජනගතෝ හෝති කියන එකෙන් අරුත් සුන් වදන් අරුත් හීන වදන් බවට අරුත් සාවද්‍ය වදන් බවට පත්වීම. එනිසා එබඳු දේවල් පිළිබඳව නිරවුල් දැක්මක් අවබෝධයක් ඇති අයට ඒවා සමාජයට පැහැදිලි කරමින් සමස්ත සමාජයක් යහපත් මකට ගන්න තියෙන ඉඩකඩ වසා නොදැමිය යුතුයි කවුරු වුණත්. අපි යමු එහාට. ඔබට මව් කුසක හැදෙන්න උනේ ඇයි? දන්නේ නැහැ. ඉපදුනන් පස්සේනේ දන්නේ. නමුත් අර රජමැස්සියේ ඉන්න අත තුළ මීමැස්සන් ගොනු වෙන්නාසේ ඔබ මේ මව් කුස තුලට ඔබේ කර්ම ශක්තිය එක්තැන් කර තැන් පටන් ඒකට අදාළ දෙයක් ගරාජයක් තුල වාහනයක් නිර්මාණය වෙනවා වගේ මවගේ ආහාර අරගෙන ඔබට අවශ්‍ය දේ කරගන්න නිර්මාණය කරනවා. කය යනු අතීත බහු පුණ්‍ය කර්මවල විපාකයයි. තිරිසන් සතා යනු පාප කර්මයන්ගේ විපාකයයි. මතක තියාගන්න. කයක් නැත්නම් ඕපපාතික විපාකය. ඒක ගෙවන්නේ කයක් නැතුව නමුත් විඳින්න ඕන හිතින්. දෙවියන් යනු පුණ්‍ය කර්මික විපාකයයි නමුත් කයක් නැහැ. නමුත් විඳින්න පුළුවන්. බ්‍රහ්මයින් යනු එහෙම අරමුණෙන් අරමුණට විඳීමක් නැති සාන්ත සෝයක්. නමුත් විඳීමක් ඒ විතරක් නෙමෙයි අන්ධ භූතයි. පලාගොස් කලක් සිටීම පමණයි මිදී නෑ. ඒ සඳහා කටයුතු කිරීමේ හැකියාව අපට තමයි වරමක් වශයෙන් ලැබිලා තිබෙන්නේ මිනිසත් බව ලබන කෙනාට. එහෙනම් අර මව්කුසින් බිහිවීම මෙහාට ආවයින් පස්සේ ඔබ පාවිච්චි කරන්නේ මොනවද? ලෝකයේ හඳුනාගත්ත යුතු බැවින් ඇස කන නාසය දිවකය පාවිච්චි කොට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හඳුනා ගන්නවා. වරදක්ට නෑ කරන්න ඕනේ ඕනම කෙනෙක්. නමුත් මෙන්න මේ හඳුනා ගන්නට යාම තුළ තමයි බුදුන් වහන්සේ වදාරන්නේ සසරට බැඳෙනව හැවත් සංයෝජනය වෙනවයි කියලා. ඒක බණ තේරෙනකොට අවුරුදු 20 නම් 30 නම් 40 නම් 60 කල් එතකල්ම සංයෝජන වෙමින් හිටියේ කියන එක තේරුම් ගන්න. කාටවත් සංයෝජන කඩන්න තේරෙන්නේ නැහැ බණ තේරෙනතර. බණ තේරුණාම තමයි සංයෝජන ප්‍රහාණය අහං සබ්බ සංයෝජන පහය. නැත්නම් පංච සංයෝජන පහය. නැත්නම් ඕරම් භාග්‍ය සංයෝජන පහය ඕන එකක්. ප්‍රහාණය කරන්න ඕනනේ. ප්‍රහාණය කරන්න අවශ්‍යයි දුකින් මිදෙන්න බැඳීම තුළ දුක් තියෙන නිසා. සංයෝජනය කියන වචනේ කොහොමද ඉගෙනගෙන තියෙන්නේ? සක්කාය දිට්ඨි. පොතේ නම් එහෙමයි තියෙන්නේ නේ. ඔබ ළඟ තියෙන්නේ කොහොමද? ආන් හරවල බලන්න ආපහු. පොතේ තියෙන වචන විතරයි ඔබ ළඟයි මේක තියෙන්නේ. එතකොට මෙන්න මෙහෙම පේන්න වෙනවා. බුදුන් වහන්සේ වදාළ පරිදි. මිනිසාට ඇසේ කනේ නාසයේ දිවේ කයේ සිතේ සක්කාය හයක් පහළ වෙනවා. අරමුණු ගැනීමේදී අරමුණ තුල සක්කාය හයක් පහළ වෙනවා. මොකේද සක්කාය කියලා කියන්නේ? රූප වේදනා සංඥා සංකාර පහට
ඒක පොතෙන් ඉගෙන ගත්තට ඔබ ළඟ සිද්ධ වෙනවා කියලා ඔබ ඉගෙන ගත්තේ නැහැ පෘථග්ජනය වශයෙන්. දැන් ඉගෙන ගන්න. ධර්ම දේශනාවල මේ වලට ඉගෙනගෙන ඇති. දැන් ධර්ම ශ්‍රවණය කරන අය මේ කියන දේවල් තේරුම් ගන්න පුළුවන්. දැන් තමන් ළඟ සිදු වෙන දෙයක් නේ මම මේ කියන්නේ. රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, අරමුණු. වේදනා, සැප දුක් වශයෙන් විඳීම්. සංඥා, අම්මා තාත්තා, මල, ගඳ සුවඳ වශයෙන් හැඳිනීම. සංකාර, වේදනාවට අනුව ඇලීම් ගැටීම්. සැප දුක් නම් ඇලීම්, සැප නම් ඇලීම්, දුක් නම් ගැටීම්. මුලාවීම. ඇලීම මුලාව, ගැටීම මුලාව. මේ හතරෙන් කරපු කර්තව්‍ය ඒ ආකාරයෙන් වාර්තා කිරීම විඥාන. තාම සක්කාය දිට්ඨි නෙමෙයි. මේ පහ මිනිස්සුන්ට ජීවත් වෙනකොට ජීවිතයේ උපන් තැන් පටන් මැරෙන තුරුම පහළ වෙන්න අවශ්‍යයි. මේ පහෙන් පහට ඇස තුලත් මැරෙනවා, කනට මාරු වුණාම කන තුලත් මැරෙනවා. ඒ නිසා ඒකට කියන්නේ ස්කන්ධ පංචකයාගේ ඉපදීම මැරීම. ඊතා සියුම් මරණයක් මොහොතක් පාසා සිදු වෙන පේන්නේ නැහැ, හිතා ගන්න විතරයි ඕන. ඔබට මතක නැති වෙනවයි කියලා කියන්නේ, ඔබට නිින්ද යනවයි කියලා කියන්නේ මේ මරණය තමයි. නිින්ද යනවා කියන්නේ පස්දොර මැරුණා, මනෝද්වාරයට ගියා. ඇහැරෙනවා කියන්නේ මනෝද්වාර ඉවත් වුණා, පස්දොරට ආවා. මතක නැති වුණා කියන්නේ කල්පනාව මැරුණා, වෙන එකක් හිතට ආවා. අන්න එහෙම ඒ මොහොතේ මරීම. දැන් මේ පංච ස්කන්ධයවත් සමූහයන් පහ ඔබේ ඇස තුළ පහළ වෙන දෙයක්, කන තුළ පහළ වෙන දෙයක්. කොහොමද ඒක දිට්ඨියක් වෙන්නේ? ඒකට එන දේ මම කොට ගැනීමෙන් සංයෝජනේසු භික්කවේ ධම්මේසු ආස්සාදානුපස්සිනෝ විහෙරතෝ. සසරට බැඳේ. සංයෝජනේ වේ සසරට බැඳේ. කෙනෙක් කයෙන් සසරට බැඳෙන්නේ නැහැ. පංචස්කන්ධයෙන් සසරට බැඳෙන්නෙත් නැහැ. පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයක් කොට ගත්තාම සක්කාය දිට්ඨි. පංච උපාදානස්කන්ධය තුළ තමයි සක්කාය දිට්ඨිය තියෙන්නේ. එතකොට ඒකේ ඉන්න මම කවුද? ඒකට ආපු දෙන්නේ. මවකුසින් බිහි වුණ තැනලා මැරෙනකම්ම ඉන්න මමක්ද මේ කතා කරන්නේ? ඒතක් මම කියන්නේ ඇහි කනේ නාසයේ රූපයකට ආපු දෙයට. රූපේ මම කියන්නේ ශරීරේ මම කියන එක නෙමෙයි, රූපය. ශබ්ද රූපය, ගන්ධ රූපය. වේදනාව මම කියන්නේ ගලක් වේදනාව කියන්නේ විඳීමක් නේ. නමුත් ඒක ඇලෙනවට නේ වේදනාව මමය. මම වේදනාවේ, වේදනාව තුළම ආත්මා තුළ වේදනාව ඇත කියන්නේ. එතකොට ඒ මොහොතේ මේකත් එක්කලා ඇලීමක් හෝ ගැටීමක් ඇති වුණොත් ඒ දෙකේදී මුලා වෙනවා. හෙවත් මමත්වෙන් ගන්නවා. දැන් මමත්වෙන් ගත්තත් ස්කන්ධ පහ මේ යනවා. මමත්වෙන් නොගත්තත් ස්කන්ධ පහ මේ යනවා. නමුත් මමත්වෙන් ගෙන මේ යාමේ සහ මමත්වෙන් නොගෙන මේ යාමේ වෙනස කොහොමද අපි ඉගෙන ගන්නේ? අන්න ඒක බුදුවරු ඇරුණාම මේ ලෝකේ ආගම් වල කවුරුත් කියලා දෙන්නේ නැහැ. සසරට බැඳෙන හැටි, සංයෝජන වෙන හැටි. සංයෝජන වෙන හැටි බුදුහාමුදුරුවෝ කියන්න ඕනේ ඕන කෙනෙක් සංයෝජනේ වෙනවා. එන්න බුදුදහමේ සංයෝජන වෙන හැටි කියලා දීලා සංයෝජන කඩන හැටි කියලා දෙනවා. අන්ධ භූතේ පුතුග්ජනේ කියන අයට සංයෝජන බැඳෙන්න ඇරුණාම කඩන්න බෑ. අන්ධ භූත වෙනුවට ආර්ය පුද්ගලෙක් බවට පත් වෙනවා තමයි සංයෝජන කැඩෙන පාරට වැටෙන්න පුළුවන් වෙන්නේ. මොකද්ද මේ බැඳීම කියන්නේ? එතනින් ඉවර කරගන්න හැකියාවක් තිබෙදී අනාගත ඵලයක් ලබන්න හේතුවක් ඔබට අයිති කර්මයක විපාකයක් වශයෙන් ඔබට ලබා දෙන්න ශේෂ වෙන එක. ඒකට කියන නම බද්දෝ මාරස්ස. මොනවා හරි මමත්වෙන් ගත්තොත් මඤ්ඤමානෝ කෝ බික්ඛු බද්දෝ මාරස්ස. ඒක මමත්වෙන් ගන්න පව් විතරද? පින මමත්වෙන් ගන්න නැද්ද? ධාන මමත්වෙන් ගන්න නැද්ද? මමත්වෙන් ගැනීමෙන් පංචස්කන්ධේ මමත්වෙන් ගැනීමෙන් පංච උපාදානස්කන්ධේ වේ පංච උපාදානස්කන්ධයෙන් සසරට බැඳේ. එහෙනම් ඔබ දන්නේ සංයෝජන වලට බැඳෙන්න විතරයි. බණ තේරෙන්නේ නැත්නම්. දැන් එහෙනම් මලක් සුවඳ මලක් බවට පත් වෙන්න බෑ. මෙන්න මේ අනන්ත සංසාරයේ මෙසේ
පවපින ධානය ඔස්සේ සසරට බැඳමින් ආපු ගමනක මගුල් සක්වලට හෙවත් හොඳම තැනට මේ ඇවිදින් ඉන්නේ. මේවා තේරෙන්නේ මිනිස් වර්ගයා අතරත් ටික දෙනෙකුට. සත්තුත් ඉන්නේ කාම ලෝකේ තේරෙන්නේ නැහැ. දිව්‍යොත් ඉන්නේ කාම ලෝකේ තේරුම් ගන්නට නෑ, මොකද ඒක නිවන කියලා හිතන නිසා. එහෙනම් අපට මිනිසත් බව තුළ මේවා තේරුම් ගන්න පුළුවන් පුළුල් වාක්කෝෂයක්. එවගේම අන්‍යයන් අයට පැහැදිලි කරන්න වචන හැසිරීමේ හැකියාවක්. දැන් ඔය මගේ ළඟ ඉන්නවා සරතල් සත්තු, මොකවත් ගිහින් ආවම වුණොත් ආදරෙන් පිළිගන්නවා මට පේනවා. හැබැයි ඒ ආදරෙන් පිළිගැනීම මම දකින්නේ කන් දෙකේ වෙනසෙන්, වලිගේ වෙනසෙන් සහ පිට කරන ශබ්දයෙන්. ඔබ වහන්සේ අපට කයම බීම අරන් ආව නේද දානෙකට ගිහිල්ලා ඔබ වහන්සේ ආදරෙන් පිළිගන්නවා කියලා මට කියන්නේ නෑ ඒගොල්ලෝ. නමුත් ඒක තමයි අර කන් දෙක සහ වලිගය සහ අර මූණේ පෙන්වන හැඟීමෙන් පෙන්වන්නේ. ඊට එහාට බෑනේ. එහෙනම් මේ වචන හසුරාගෙන යමක් තේරුම් ගන්න පුළුවන් හැකියාව ගීතයට, සංගීතයට, නැටුමටත් යොදා ගන්න අතර ඊට එහා දෙයක් යොදා ගන්න, අප පිළිබඳව සොයා ගැනීමට යොදා ගන්න, තමා සොයා ගැනීමට. දැන් ත්‍රිපිටකයේ තුල කොතනකවත් ජීවිතය දුකයි කියලා කියන්නේ නැහැ. ජීවිතෙම දුකයි කියලා ගීත තිබුණාට ඒවා ඉතින් ගීත සාහිත්‍ය තුළට ඇත්ත වෙන්න පුළුවන්. නමුත් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා. දැන් ඔහොම අරමුණේ ඇලෙමින් ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල රූපයට, ශබ්දයට, ගන්ධයට ඇලෙන කාරණාව ඔබ කීයක් ඇති කරගන්නවද? පංච උපාදානස්කන්ධ ශරීරෙ නෙමෙයි ඇති කර ඒක හටගෙන නැතන එකනේ. ඒ උපාදානස්කන්ධ සංඛ්‍යාව වැඩි තරමට ඔබට දුක් වැඩි වෙනවා. එහෙනම් දරුවන්ට උපාදානස්කන්ධ එකක් තියෙන්නේ නැති, ඊට පස්සේ උපාදානස්කන්ධය වැඩි කරන්න අන්න අර බලාපොරොත්තු වන සුන්දර ජීවිතය වෙනුවට ඔබට ජීවිතය අකට යන්න ජීවිතය දුක්බර වෙන්නේ හිතපු දේවල් උනේ නැහැ කියන්නේ. එයා මම හිතපු කෙනා නෙමෙයි කියන්නේ. මොකද අර උපාදාන සංඛ්‍යාව වැඩි වෙන්න ජීවිතේ පරිලාහ නිරයක් බවට පත් වෙනවා. පරිලාහ නිරේ මම තුන් වතාවක් කියලා තිනවා මතක් කරගන්න. මා දකිනවා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ මිනිස්සුන්ට අංග සම්පූර්ණ සැපතක් හොයලා දෙන්න. මිනිස්සු වෙනත් ක්‍රම වලින් පුංචි සැපතක් හොයා ගන්නවා. ඔවුන් දන්න ක්‍රම පාවිච්චි කරලා. බුදුරජාණන් වහන්සේ අංග සම්පූර්ණ අහිමි නොවන සැපතක් ලබා දෙනවා. ඒකට බුදුන් හෙළි කළ මග යන්න ඕන. වෙනත් මගවල් මෙන්න ලෝකේ තියෙනවා. අශාස්ත්‍රීය සහ අර්ධ ශාස්ත්‍රීය වශයෙන් මගවල් තියෙනවා. නමුත් ඒවායේ ටිකක් දුර ගියාපුවාම කෙටි කාලීන සැනසීමක් කරනවාම ආපහු වැටෙනවා. ඒක නැති වෙනවා. ඒ නිසා අපිට දැන් ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන සක්කාය දිට්ඨිය පොතේ නෙමෙයි තියෙන්නේ. ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ අරමුණකින් සසරට අහුවීම සක්කාය දිට්ඨියයි කියනු ලැබේ. ඉතින් මේ අරමුණෙන් අහුවෙන එකට ඔබට පන්සිල් රැකලා හරි උපසම්පදා සිල් රැකලා හරි කඩන්න පුළුවන්ද? ඒ මොහොතේ අරමුණට හසු නොවී ඉන්නට සිහිය පාවිච්චි කිරීම ඇරුණාම ශික්ෂාපදයකින් මේකට ආවරණය ලැබෙනවද? ඒ වුණාට ඉස්කෝල පොතේ සීලබ්බත පරාමාසය කියලා උගන්වන්නේ සීල වෘත්ත වලින් නිවන් නැති කියන විශ්වාසය. සීල වෘත්ත කියලා උගන්වන්නේ ගෝ වෘත්ත, අද වෘත්ත, සීල වෘත්ත, සුනක වෘත්ත. ලංකාවේ කාටවත් නැහැ. එනේ ඒ කියන විදිහට ලංකාවේ කාටවත් සීලබ්බත පරාමාසය නැහැ, උපතින්ම කැඩිලා. නෑ. අපිට සමාජයෙන් කායික වාචික සංවරයක් ලැබෙනවා ශික්ෂාපද මට්ටමින්. ඒක වාරණයක් පවින් වැළකීමක් බොහෝ දුරට. ඒක පෘථග්ජන භාවය තුළ පවතින්නේ. ඒ වාරණය ස්කන්ධ පංචකය තුළ නෙමෙයි පුද්ගලයෙක් තුළ. ඒ නිසා ඒ ශික්ෂාපද සංවරය තුළ මේ නික්ලේශී බවට පත් වෙන්න පාරක් නැහැ. මේ බැඳෙන තැනම නොබැඳී ඉන්නට මහන්සි වෙන්න ඕන. ඒ නිසා ඒ විදිහට අන්න අර ශික්ෂාපද කියලා ලෝකෙට හඳුන්වා දුන්නාට ඒවා තුලින් නික්ලේශී බවට පාරක් නැහැ කියන එක තේරුම් යාමට කියනවා සීලබ්බත පරාමාසය කැඩෙනවායි කියලා. විචිකිච්ඡාව කියන එක මහ දිගු අර්ථයක්. ඒක සාමාන්‍යයෙන් නිකන් ඕනනම් කියලා දෙන්නම්
ඔය සමාජයේ බුදුන් කිරී සැකේ කියලා කියන්නේ ඉන්දියාවේ බුදුන් හිටියා අපට සැක නැහැ. එහෙනම් දැන් ලංකාවේ බුදුන් හිටියා කියලා කරන අපට සැක නැහැ කියන්න බැරිය. නෑ. බුදුන් කියන පදයට අර්ථ දැක්ුවේ සිදුහත් කුමාරයාගේ ශරීරය තුළ, තාපසතුමාගේ ශරීරය තුළ, රජතුමාගේ ශරීරය තුළ නෙවෙයි. කය තුළ නෙවෙයි. වෙසක් පුණු පොහොදා උදැසන මානසික පරිවර්තනයක් සිදු වුණා, විප්ලවීය වෙනසක්. ඒකට කියන අවබෝධයට පත්වීම. ඒ අවබෝධයට පත්වීම මුල් කරගෙන අවබෝධයට පත් වූ තැනැත්තා කියන අර්ථයෙන් බුදුන් කිව්වා. ඒ අවබෝධය තේරුම් ගන්නට ඕන බුදුන් දකින්න. බුදුන් කෙරෙහි සැකේ දුරු වෙන්න. බුදුන්ට මොකද්ද මේ ලෝකෙ තිබුණ තැන? ජීවත් වෙනකොට. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. උන්වහන්සේ අවුරුදු 30 36 දී නිවීමටපත් වෙලා. දැන් 80 දක්වාම නිවුණ ඇරුණාම ඔබට වගේ ඔය බාහිර කියන පරිලාහ නිරේ වගේ තියෙන කාරණා නිසා ගිනිගත් හදවතකින් උන්වහන්සේ හිටියේ නැහැ. අවබෝධයට පත්වීම. අවබෝධයට පත්වීමට මිනිසාට සිතේ තැනක් තියෙන බව. ඒ අවබෝධයට පත් වූ තැන ලෝකෙත් සමග ගැටුම් නැති බව. ඒකට කියන නම ත්‍රිපිටකය තුළ සම්බුද්ධත්ව නම් සූත්‍රවල කියනවා මහණෙනි මම පංචස්කන්ධයේ නිත්‍ය සුඛාත්මයේ දකින තාක් කල් නම් බුදුන් කීවේ නැහැ. පංචස්කන්ධයේ අනාත්මයට පත් වුණු දවස තමයි මම ලෝකෙට බුදුන් කීවේ. පංචස්කන්ධයේ අනාත්මය කියලා එකක් තියෙනවා. ඒකට බුදුනුත්පත් වෙලා ඉන්නවා, රහතුත්පත් වෙලා ඉන්නවා, අපටත්පත් වෙන්න පුළුවන් කියලා ගත්තහම නෙවෙයිද බුදුන් කෙරෙහි සැකේ දුරු වෙන්නේ. බුද්ධත්වයේ කෙරෙහි සැකේ දුරු වෙන්න වෙනවා. එහෙනම් මේ මා සරල කාරණා නෙවෙයි. ත්‍රිපිටකයේ ධර්මයේ තියෙන අපට සැක නැහැ. ඕන කෙනෙකුට කියන්න පුළුවන්. ඒ ඉතින් ධර්මයේ කියන්නේ සූත්‍ර දේශනාවලට හරි ත්‍රිපිටකයට හරි ඔයවට නම් තමයි හරියන්නේ. වරවරඤ්ඤෝ වරදෝ වරහරෝ අනුත්තරෝ ධම්මවරං ආදේශයි ඉදම්පි බුද්ධි රතනම් පනීතං. එහෙම නැත්නම් වනප්පකුම්බේ ආතාපේ සබ්බේ ගිමාන මාසයේ පටවස්මෙන් ගිම්මේ මේවෙන් පෙන්නනවා මේ ප්‍රණීත වූ ධර්මයක්. ඉදම්පි ධම්මේ රතනම් පනීතං කියලා. ඒ ධම්ම කියන පදයට ජාතක කතාවක්, චරිත කතාවක්, සූත්‍ර දේශනාවක්ද පාවිච්චි කරන්න ඕන. මම නම් හිතන්නේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 35 දී ධර්මයට පැමිණුණා. ඒ ධර්මයේ තුල උන්වහන්සේ අවුරුදු 80 දක්වා ජීවත් වුණා. ඉන් එහාටත් ධර්මයේ තුල ඉන්නවා. කයි නැති වුණාට. උන්වහන්සේට ධර්මයේ සමයි ලෝකයේ ඉන්න අටලෝ දහමට අදාළ කාරණාව එක්කලා වදින්න නැතුව රිදෙන්න නැති වෙන්න ඉන්න උදව් වුණේ. ඊතල කොහෙන් ආවත් වදින්නේ නැහැ වගේ ඊතල වගේ තමයි අටලෝ දහමට අදාළ චෝදනා යෝජනා නමුත් උන්වහන්සේට ඒ නිසා රිදෙන්නේ නැහැ. ඇයි? උන්වහන්සේ ධර්මයේ සරණින් අසරණවට ජීවත් වෙනවා. ධර්මයේ සරණතර ජීවත් වෙමින් උන්වහන්සේ සමාජයට අත්තදීපා භික්ඛවේ විහෙරත අත්ත සරණා අනඤ්‍ය සරණා ධම්මදීපා විහෙරත ධම්ම සරණා අනඤ්‍ය සරණා. ධර්මයේ පිහිටක් කොටගෙන ජීවත් වෙන්න කියලා නේද කිව්වේ. ඉතින් අපේ රටේ ධර්මය කියන්නේ බණපත් වලටනේ. පොත්වල තියෙන જાති සරණ කරගන්න කියලානේ කියන්නේ. ඒ උපයෝගී ධර්මය. ධර්මයට පත්වීමට උපයෝගී ධර්මය. ත්‍රිලක්ෂණය හෝ චතුස්සත්‍ය හෝ පටිච්චසමුප්පාද නිරෝධය හෝ මරණ සතිය හෝ කියන්නේ උපයෝගී ධර්මය. උපයෝගී ධර්මයෙන් පත් වෙන්නේ ධර්මයට. ඒ ධර්මය කියන්නේ මොකේද? හොඳයි මංගල ධර්ම දේශනාවක් කියවන්න. එතකොට කියනවා ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජ්ජං වීතමලං ධම්ම චක්කුං අන්න ධම්ම චක්කුං දහම් ඇස. ඒ හැට මොනවද දකින්නේ නැත්තේ? මොකද ඊට පස්සේ දේශනා කරපු දැන් ඔය මංගල ධර්ම දේශනාවනේ ධම්සක් පැවතුම් සූත්‍රයේ ඊට පස්සේ දේශනා කරපු එකක්වත් තිබුණේ නැහැ නේද? ඒවා වෙන්න ධර්මයේ වෙන්න බෑනේ එහෙනම්. ධර්මයේ කියන්නේ සූත්‍ර දේශනා නම් ඒවා දකින්න බෑනේ. ඊට එහා දෙයක් දැකලා තියෙන කොණ්ඩඤ්ඤ තවස්තුමා. මොකක්ද මේ? ධම්මස පහළ වීමත් සමග තමයි සෝවාන් වීමත් සමග කියලා කියනවා. එහෙම නැත්නම් තවත් මොකද්ද පෙන්වන්නේ? සාමාන්‍යයෙන් පින් වාක්‍ය වල මේක තියෙනවා.
සෝආනාදී මාර්ග පලවලින් පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු පරම ශාන්ත වූ නිර්වාණය. එක ප්‍රත්‍යක්ෂ වෙන්නේ කාටද? සෝවාන් වීමෙන්. එතනින් එහාට තමයි ඒක වැඩි දියුණු වෙන්නේ, සම්පූර්ණ වෙන්නේ. දැන් මේ නිවනට වෙන්න බැරිද ධර්මය කියන්නේ? දුක සරණ කරගත්ත පුද්ගලයා රාගදේශ මොහයන්ගෙන් මිදීම සඳහා ධර්මයේ සරණ කොට ජීවත් වෙන එක නේද මේ පිළිවෙත් පිරීම කියන්නේ? එයා ධර්මයේ දකීද බුදුන් දකී. ඒ නිසා ධර්මයේ කියන පදයට ඔබ දන්න අර්ථය ඉක්මවා ගිහින් බලන්න. එතකොට ඒක මිනිසුන්ගේ සිත් තුළ පවතින එනකොට ගෙනාපු තමන්ට අයිති නැති, අහිමි වෙන්නෙත් නැති, හට ගැනීමක් නැති, මැරීමක් නැති, ඒ පිළිබඳ නිබ්බාන සූත්‍රයක් ආශ්‍රයෙන් පැහැදිලි කරන්නම් දවස් ඉදිරියේදී දෙයක්. අපි මොකද දන්නවද කරන්නේ? මේ උපස්සිය වල නළලේ හඳවාගෙන උපස්සිය වල නැහැ කියලා සමාජයට බනිනවා හොරකම් කරගත්තයි කිය. මේ ඇත්ත කතාවක්. ඔය උපස්සිය වල පාවිච්චි කරන්නේ පේනවාඩු නිසානේ. ඈත පේන්නේ නැති කට්ටිය ඈත බලන්න දාගන්න. ළඟට කවුරුත් තාම පේන්නේ නැහැ. ඔක හදිස්සියට උපස්සිය වල නලට කරගන්න සිරිතක් තියෙනවා. ඊට පස්සේ ඇස් යටින් බලනවා. දැන් වැඩක් කරගෙන ඉන්නකොට මතක නැහැ. බලපුවම කණ්ණාඩිය නැහැ, පේන්නේ නැහැ. ඉතින් බිරිඳට දරුවන්ට ස්වාමියාණන් තපල් ස්ථානාධිපතිතුමනන් සේවිකාවන්ට බයිනවා කණ්ණාඩිය මගේ අරන් කියලා. මොකද වෙලා තියෙන්නේ? කණ්ණාඩිය තියෙන තැන අමතක වෙලා යරුණාම කවුරුත් අරන් නැහැ. මේ උපමාව හරියටම හරි. කණ්ණාඩිය දැක්කේ නැතුව කණ්ණාඩිය කවුරු හරි අරන් කියලා දොස් කියනවා. ඔබේ නිවන ඔබ දකින්න නැතුව කොහෙදෝ හොයනවා. නීවරණ වලින් නිවන වහගෙන පස්සේ හොයනවා. මම කියනවා නිවන ගැන හොයන්න යන්න එපා. කවදත් තිබුණා. ඒක සෝවාන් වෙනකොට දකින්න පුළුවන් මාර්ගයක් ගැනීම තුළ ඵලය වශයෙන්. ආර්ය මාර්ගයේ අරමුණ තුළ ගැනීම තුළ ලැබෙන ඵලය වශයෙන් දකින්න පුළුවන්. ඒක පාප කර්මයේ, පුණ්‍ය කර්මයේ, ධාන කර්මයේ ඵලයක් නෙමෙයි. නමුත් ඒකට එතෙන්ටපත් වෙන්න ඊට මෙහා පැත්තේ ආවරණ ධර්ම ටිකක් තියෙනවා. ඔබ සිතේ පෝෂණය කරගත්ත. උපාදානී සුභික්ෂයේ ආස්සාදුණු පස්සෙන විහෙරතෝ සංයෝජන පවඩ්ඩති. සංයෝජන වැඩෙනවා කියලා පෙන්නන්නේ. ඒවා ඔබ විසින් සිතේ අරමුණ තුළ මමත්වයෙන් ගැනීමෙන් ලෝභ මූල, ද්වේෂ මූල, මෝහ මූල. ලෝභ මෝහ, ද්වේෂ මෝහ වශයෙන් ගත්තා වූ ක්ලේශ සංඛ්‍යාව. ඔබට මේ නීවරණයන් තුළ ආවරණය වී පවතිනවා නෙවීම. ඔබ නීවරණයන් අයින් කරගන්නේ කොහොමද කියලා හොයන්න. නීවරණයට යටිනුත් නිවීම තියෙනවා. නීවරණයන් නැති දවසටත් නිවීම හම්බ වෙයි. නමුත් නීවරණයන්ට අවධානය යොමු වීම තුළ නිවීම පේන්නේ නැහැ. ඔබ විසින් කළ යුත්තේ අක්ඛාතාරෝ තථාගතයන්. තථාගතවරු මාර්ගෝපදේශවලට ඔබ මේක කරන්න ඕන. අර කුසුමක් බවට පත්වීම සඳහා, සුවඳ කුසුමක් බවට පත්වීම සඳහා. ඒ සඳහා බුදුන් වහන්සේ වදාරනවා මේ අපි අතින් සිදුවෙන්න පටන් ගත්ත උපාදානය වීම කියන එක පමාවයි, ලොකු වරදක්. ඒ නිසා අපට උන්වහන්සේ වදාරනවා ඔබ ඉගෙන ගන්න මේ අරමුණ උපාදානය නොකර අවසන් කරන්න. කොහොමද කරන්නේ කියලා අහන්න එපා. සංසාරේ බරපතලයි උපාදානය කරගත්ත එක. ඒක තුළ තියෙන්නේ කාමාංග වැඩිච්ච එකක්. දැන් මේකට සති ධම්මවිචය ආදී කොට වීරිය වැඩිම තුලින් තමයි මේ වැඩේ පටිසෝතගාමි වෙන්න පටන් ගන්න. ඔබ මේ හිතට යෝජනා කරලා තියෙන එක සැරේ නම් ඕක වෙන්නේ නැහැ. ඔබ මම සියදු විනාසා ගන්නවා කියලා එකතරයක් යෝජනා කළාට කරෙන්නේ නැහැ. දහස් වතාවක් හිතට දුන්නොත් තමයි ක්‍රියාත්මක වෙන්නේ ආපහු. එහෙනම් ඒක එක සැරයකට වඩා දෙන්නත් එපා කවුරුත්. නමුත් ඔබ දුකින් මිදෙනවා, මම පටිසෝතගාමි වෙනවා කියන එක හිතට දීලා යෝජනා කරන්න. පරිගණකයට දත දුන්නාම උත්තර එනවා වගේ සතියක් දෙකක් මාසයක් යනකොට හදවත හිතෝක පිළිගනි නෑ අනුසෝතගාමි වෙලා බෑ පටිසෝතගාමි වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ අල්ලා ගැනීම වෙනුවට අතෑරීම කරන්න පුළුවන් වෙයි. අරමුණ අල්ලා ගැනීමෙන් අවසන් වෙන එක තමයි මේ සතරේ පව තුළ, පින තුළ, ධානය තුළ පෘථග්ජනයා කරන්නේ. සුවඳ කුසුමක් බවට පත් වෙන්නට අරමුණ අල්ලා නොගැමීන් අවසන් කරන්නට මේ මොහොත පාවිච්චි කරන්නට ඔබ වනාසා ඉගෙන ගන්න වෙනවා. අල්ලා ගැනීමෙන් අවසන් කරන අයට නමක් තියෙනවා අනුසෝතගාමි කියලා. ඔබේ හිතට යෝජනා කරලා
නූතන මනෝවිද්‍යානුකූලවත් යම් දෙයක් 21 වතාවක් ආදී වශයෙන් 108 වතාවක් වශයෙන් කියනවා යෝජනා කරපුවම හිත ඒක පිළිගන්නවා. ඒ වගේ මට සසර ඇවිදින්න ඕන කියලා පිළිගත්තාම සසර මිදෙන්න ඕන ධමයක් හම්බ වෙන්නේ නැහැ. දියලෝකේ සැප තියෙනවා කියලා අනාගත බුදුහාමුදුරුවෝ හම්බෙන්න ඕන කියලා හරි. සසර ගමනේ නිමාවෙන්ට මිනිසත් බව සහ සදහම් හැමීම තමනයි ඕන කියලා තේරුම් ගත්තොත් දැන් ඒක හරි කියලා මට සසරේ සැපට වඩා නිවීමේ සැප උතුම් කියලා පිළිගන්නවා නම්. සසර නිමා වෙනවා නිවීම හමු වෙනවා. එතකොට ඒ උතුම් පිළිගන්නවා නම් ඔබ එය ධර්ම ශ්‍රවණේ අවබෝධයේ වශයෙන් මේක හමු වුණාමයි පිළිගන්නේ. ඒක තියෙන බව දන්නවා. ඇත්තටම සෝවාන් වූ පුද්ගලයාට මේ ස්කන්ධ පංචකයේ නිරෝධය එක වතාවක් වෙනකොට මාර්ගයේ ඵලය තියෙන බව හම්බ වෙනවා. ඒ සෝවාන් වීමත් සමග බුදුන් දැක්කා කියන්නේ කොණ්ඩඤ්ඤ තවුසා ශරීරය දැක්ක නෙමෙයි නිවන දැක්කා කියන එක නෙමෙයි දෙහෙනම්. කොණ්ඩඤ්ඤ තවුසා බුදුන් දැක්කා කියන්නේ සෝවාන් වීමත් සමග. එහෙනම් බුදුන් කීවේ පිළිමෙට ශරීරයට නෙමෙයි නිවනටනේ. ඒකයි අදත් අපට බුදුන් නැත යන්න බාධාවක් නැහැ කියලා මම කියන්නේ. මේ සඳහා පුරුදු කරගෙන ආවා වූ ගති ලක්ෂණ තුළ සසර ගති ලක්ෂණ තුළ ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ඔබට අනිත්වට වඩා මේ සඳහා වීරියක් කරන්න පුළුවන්කම තියෙන්න වෙනවා. මොකද අර ගිය පාර ආපු පාර ඊටා විශාලයි. ඒට යෙදෙන බලය ඊටා විශාලයි භවගාමීත්වයට. අරමුණක් හිතට ආපුවම ඒ අරමුණ මමත්වෙන් අරගෙන ගහගන්න මරාගන්න කපාගන්න කොටාගන්න පලිගන්න යන්න දීලා තියෙන බලය ඊටා විශාලයි. මේවා ඔක්කොම නොකර ඉන්න බලයක් තියෙන්න ඕනනේ. මේ දුෂ්චරිත ක්‍රියාකාරකම් ඒ මොහොතේ නොකර පාලනය කරගන්න විශාල බලයක් වෙදන්න වෙනවා. ඒ සතර හදන්න නේ ලෑස්ති කරන්නේ මාරයා ඒව කරලා. දැන් සතර හදන පාර නෙමෙයි මේක සතර මිදෙන පාරනේ. අනේ එතකොට එහෙමනම් ඔබට මේ කරුණු තවදුරටත් ධර්ම ශ්‍රවණයකට වටහීම තුළ මම අවසන් වශයෙන් මේ වචන දෙක තුන කියන්නේ සාමාන්‍යයෙන් ධර්ම දේශනාවක සසරේ කරමින් හිටියේ මොකද්ද? පංච උපාදානස්කන්ධය තුළ අවශේෂ නිරෝධය. මෙලවත් එහෙමයි, පරලොවත් එහෙමයි, දිව්‍යයන් අතරත් එහෙමයි. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සසරට බැඳෙන හේතු ඉතුරු කරමින් සතර හදන එක තමයි කරමින් හිටියේ. පෘථග්ජනයා කරන වැඩේ ඒක තමයි. ඒ මොහොතම තථාගතයන් වහන්සේගේ ධර්මයට උනෙන් පස්සේ වීරියෙන් උත්සාහයෙන් නිර්අවශේෂ නිරෝධය අනාගත සසරක් හදන්න නැතුව හේතු ඉතුරු නොකර අවසන් කරන්නට පුළුවන්කමක් තිබෙනවා නම් අන්නේ පාර ආරම්භ වෙනකොට ඔහු පටිසෝතගාමී. ඔහු දැන් භව ගාමී වෙනුවට භවය නිරෝධ කරන්නට උත්සාහ කරන කෙනෙක් බවට පත් වෙනවා. දැන් එතකොට මොනවද ඔබේ නැතුව යන්නේ? අම්මා නැති වෙන්නෙත් නැහැ, තාත්තා නැතිවෙත් නැහැ, රූප ලක්ෂණ තව ටිකක් හොඳ ලස්සන වෙයි, නිරෝගී බවත් වැඩි වෙයි. ඔබට දුක් ගෙනත් දෙන්නා වූ ඔබේ හිතේ තියෙනා වූ අර කෙලෙස් සතුරන් ටික ක්‍රමෙන් මිය ආවේ. දැන් මේ කෙලෙස් වල තිබෙන දුර්ගන්ධය තමයි ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර වශයෙන් මේ සමාජයට ඔබ මුදා හරින්නේ. ලෝභ දේශ මොහ වල දුර්ගන්ධය වෙනුවට නික්ලේශී සුගන්ධය හමු වෙයි ඊට පස්සේ. නාහෙට දැනුනේ නැති වුණාට. එතකොට ඔබ බුදුන් වහන්සේ වදාළ ධර්මයානුවගින් නිර්වශේෂ නිරෝධය පාවිච්චි කරමින් මේ මඩවල තුළ අර පවපින ධානයේ නම් වූ කාරණාවෙන් නැත්තම් පුණ්‍යාභි සංකාරයෙන් හටගත්ත මිනිසුන් ඉන්න සංඛාර භූතේසු හටගෙන පිනෙන් එහාට යන්න නැතුව ඉන්න අන්ධ භූත පුතග්ජනෙන් අතර එහෙනම් මේ බුදුන් වහන්සේ ප්‍රතිපලලාභීන් ජීවෙන් එහා පැත්තේ ඉන්නව නෙමෙයි පෙන්වන්නේ මිනිසුන් අතරම පහළ වෙනවයි කියන එක. අනුගාමී ප්‍රතිපදාවක් තුළ. එතකොට එයා ප්‍රඥාවෙන් මේ කරුණ තේරුම් අරගෙන ප්‍රඥාවෙන් තමයි බබලන්නේ. එයාට ඊට පස්සේ අර ත්‍රිපිටක කාරණා තේරුම් අරගෙන සූත්‍ර දේශනා තේරුම් අරගෙන ධර්ම දේශනාව ඔබ අතට හරවලා ඔබට ඔබ පේන විදිහට පැහැදිලි කරමින් අනුගමනීය ප්‍රතිපදාවට යන්නට උද්‍යෝගිමත් කරන්න, දිරිමත් කරන්න, මන්දෝත්සාහී නොකරන්නට කටයුතු කරાવી. මොකද ඒක බුද්ධ නියමය. උන්වහන්සේ මේ තමන් අවබෝධ කරන තැනකට වෙලා ඉඳගෙන හිටියේ නෑනේ. බහුජන හිතාය බහුජන සුඛාය අත්තා හිතාය සුඛාය දේවනුස්සානං තේරුම් ගත්තාම බොහෝ සත්වයෝ සසරින් මුදවා ගැනීමට අවශ්‍ය මාර්ගය කියලා දෙන්න වෙනවා. එබැවින් මෙම ධර්මදේශනාවට සදහබර අනුග්‍රහක දායකත්වයේ දරූ ඔබත් ධර්මයේ ශ්‍රවණය කරනවා ඇති. අනිත් අයත් ශ්‍රවණය කරනවා ඇති. පියවරෙන් පියවර ධර්ම ශ්‍රවණය තුළ අද පටන් ගත්තා නම් පියවරෙන් පියවර එන්න ඔබට ඔබ හඳුනා ගැනීම ලැබෙන්නේ. අනතුරු ඔබට කරන්න වැඩක් තියෙනවා. දුකින් මිදෙන්න ඔබ විසින් මේ
සසර හදන එක මේ මොහොතේ නවත්තන්න වෙනවා. ඒ නවතින්න ඔබ සමීප වෙනවා ධර්මයට හේවත් බුදුන්ට. ඔබ දකින්නේ බුදුන් ඇස් දෙකෙන් නෙමෙයි ප්‍රඥාවෙන්. මේ මාර්ගය අනාය මේ සමාජය තුළ අද මේ බුද්ධ ශ්‍රාවකයන් තුළ 100 සංඛ්‍යාවකින් බිඳුව වෙලා බෑ ඉහළ යන්න ඕන. 5ක් 10ක් 15ක් 20ක් වෙන්න පුළුවන් 50ක් නම් කවදාවත් වෙන්නේ නැහැ. මොකද අර වෙනත් ගාථාවල පෙන්නනවා මේ වටු වැද්දෙක් විසින් එළපු දැලට වටුව හුඟක් අහු වෙනවා වගේ මිදෙන්නේ ටික දෙනයි කියලා. පාපේ හොඳ නැති වුණාට කාම භවයේ රුත් භවයේ හොඳයි කියලා භවගාමී වෙන පැත්ත තෝරා ගන්නව ඇරුණාම මායාවේ දැල තුල ඉන් මිදෙන්න උත්සාහ කරන අය ටිකයි කියලා. ටිකයි කියන එකෙන් බිඳුවයි කියන්න බෑ. 5ක් 10ක්වත් වෙන්න පුළුවන් නම් එහෙනම් ඔවුන් බලවත් වෙනවා. ඒ නිසා ඒ මිනිසුන් සැබෑ මිනිසුන් බවට පත් වෙනවා. ඔවුන් තුළ මිනිස්කමේ සුවඳ මැරිලා නැහැ, මැරෙන්නේ නැහැ. එතකොට තමයි අර අතිරෝචති පඤ්ඤාය මඩේ පිපුණු නෙළුමක් බවට පත් වෙන්න පුළුවන්කමක් තිබෙන්නේ. ඔබටත් එහෙම කෙනෙක් බවට පත් වෙන්නට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනා වේවා. කොණ්ඩඤ්ඤ තවුසාටමින් සෝවාන් ඵලය තුලින් බුදුන් දකින්නට ලැබේවා. දහම්මැස පෑදේවා කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සදහැවර දායකත්වය කළුබෝවිල පදිංචි නිසාමනී විජේරත්න, සමිත පෙරේරා සහ අරුණ පෙරේරා යන දරු තිදෙනාගෙන්. අරමුණ මීට දෙවසරකට පෙර නම් 2019 ජූලි මාස 3 වන දින අපාතරින් වියෝ වූ දයාබර මෑණියන් වන කළුබෝවිල පදිංචිව සිටි සුබලිතාද ස්කොස්තා මහත්මියටත් දැනට වසර 41කට පෙර වියෝ වූ ෆ්‍රැන්සිස් පෙරේරා පියාණන් ගෞරවයෙන් සිහිපත් කිරීම පිණිසත් පින් අවශ්‍ය තැනක සිටී නම් පින් අනුමෝදන් කරන ඒ ජීවිතය සැපවත් කර ගැනීම පිණිසත් මතු උපදින ජීවිතයකදී ඉක්මනින් මිනිසත් බව ලබා යහපත් මව්පියන් අතර ඉපිද සද්ධර්ම ශ්‍රවණයකට සද්ධර්මය අවබෝධ කරගෙන සසර දුක් කෙලවර කර ගන්නට ගෞතම සසන තුළම හේතු සම්පත්තිය ලබා ගන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කිරීම පිණිසත් ඔවුන් මෙම සැදැහැපර දායකත්වය ලබා තිබෙනවා. ඔවුන්ට මේ වචන ටික තුළ තේරෙනවා මං හිතන්නේ අපට සවන් දීලා තියෙන බව සහ නැත්නම් යමක් තේරුම් අරන් ඉන්න බව. මේක තමයි ඇත්තට එළි වෙන්න ඕන. සමහර වචනවල මේක නෑ මම හදලා කියනවා. එබැවින් ධර්මදේශනාවට සදහැවර දායකත්වයේ දරා ධර්මදේශනාවක් විකාශනයකට ධර්ම දානය දීම තුළින් ඔබ කළා වූ මේ සත්කාර්යය තුළ ඔබ හදා වඩා පෝෂණය කළා වූ සදහැවර සදාදරණීය මව්පියන් සිහිපත් කරන්න. ඔවුන් පරලෝකීය ගමනේදී සුගතිගාමී වුණේ නම් පින් අවශ්‍ය නැහැ. පින් අවශ්‍ය තැනක ඇත්නම් ඔබ උන්ට පෙනෙනවා, ඔබ කරන වැඩ පේනවා. එහෙනම් ඒ ගෞරවයෙන් සිහිපත් වීම ගුණානුස්මරණයයි. අවශ්‍ය නැත්නම් ඒ තැන පින් මදි නිසා දුක පවතින්නේ. පිනෙන් පෙරුණොත් ඒක తాවකාලික නැත්නම් අර ලෞකික වශයෙන් ගත් කල සැපවත් වෙනවා. නමුත් ඒ ගමන් මඟ ඊතා ඉක්මනින් කෙලවර කරන්න ඕන. ඒ බවන් ඔය පරදත්තු උපජීවියාට නිවන් අවබෝධ කරගන්න තේරෙන්නේ නැහැ. ඒ භවයේ කෙලවර කරද්දි නැත්නම් ඒ ජීවිතය කෙලවර කරද්දි ආපහුත් මව්කුසකට එන්න ලැබිලා බුද්ධෝත්පාදයක මිනිසත් බව ලැබිලා ජීවිතේ කල්නෝ යාම යහපත් මව්පියන් ඇතුරේ හැදිලා වැඩිලා කල්යාණ මිත්‍ර සේවනය ලැබලා අනුසෝතගාමී ප්‍රතිපදාව වෙනුවට පටිසෝතගාමී ප්‍රතිපදාව අනුගමනය කරන්නට ලැබීම තුළින් ඔවුන්ටත් ගෞසම ශාසනය තුළ සංසාර ගමන නිමා කරන්නට අවශ්‍ය මේ සත්‍ය අවබෝධය ලබා ගන්නට හේතු ආසනාව වේවායි කියලා හැදු වැඩු දරුවන් වශයෙන් ඔබ බොහොම ආදරෙන් ප්‍රාර්ථනා කරන්න. අනුග්‍රහක දායකත්වයේ දරූ නිසාමනී විජයරත්න, සමිත පෙරේරා සහ අරුණ පෙරේරා යන අයටත් දවන් සවන් දුන් ඔබ හැම දිනාටමත් මම මේ පැහැදිලි කරපු කරුණු ආශ්‍රයෙන් සදහම් මැස පාදා ගන්නට ලැබේවා. ජීවිතේ මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායු සම්පන්න වේවා. රැකියාදී කටයුතු අනාගත බලාපොරොත්තු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. ජීවිතය තුළ දෙදෙනෙක් නම් දෙදෙනෙක් අතර තියෙන ගැටුම් අවම කරගෙන ගොස් නිමා කර ගන්නට ලැබේවා. ඒකන නිවීම කියන්නේ ගැටුම් නැති වෙන එක. ඒ තුළින් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සුවයට හිමිකම් කියන්නට අවශ්‍ය පුෂ්පයක් බවට පත්වෙන්නට හේතු ආසනාව වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං